ගී සින්දුත් සුරලෝවේ වනාරණත් කියලා. දැන් මට මේක කියන්න හිතුනේ ඇත්තටම මේ ඔමාර් කයියාම් කියන කවිය ගැන ඔයගොල්ලන් අහලා ඇති. එතුමා ගණිතඥයෙක්. ඒ වගේම තාරකා විද්‍යාඥයෙක්. හැබැයි එතුමා ප්‍රසිද්ධ වුණේ ඒ දෙකටම නෙමෙයි කවියෙක් විදියට. මේ චූලානන්ද සමරනායක. එතුමත් වෘත්තියෙන් ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපහාදරයෙක්. හැබැයි එතුමාත් වඩා දක්ෂ කවි ලියන්නේ. අපේ කතානායකයා තමර කළුබෝවිල. එතුමා වෘත්තියෙන් පරිපාලකෙක්. මා විශ්වාස කරන විදිහට ඔහු පරිපාලනයට වඩා දක්ෂ කවි ලියන්නේ. ඕගොල්ලන්ට මේ මතක උද්‍යානය කවි පොත කියවනකොට ඒක හැංගෙවි මං කියන්නේ බොරුද කියලා. හොඳයි. චූලානන්ද සමරනායක. මං ඔහුට කියන්නේ ලංකාවේ අයිත්මාතෝ කියලා. මොකද ඔහු තමයි අද වෙනකොට ඒ කිර්ගිසියානු ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක චිංගිස් අයිත්මාතෝගේ වැඩිපුරම පොත් ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කරපු ලේඛකයා. ඒ විතරක් නෙමෙයි. 2015 වසරේ අන්තර්ජාතික චිංගිස් අයිත්මාතෝ සාහිත්‍ය සම්මානයෙන් පුදලද එක මහා ප්‍රථම ශ්‍රී ලංකාව වන්නේත් ඔහුයි. ඔහු රාජ්‍ය සම්මාන දුණු පරිවර්තකෙක්, කවියෙක්, ලේඛකෙක්, විචාරකෙක්. හැබැයි මේ ඔක්කොටම වඩා මම ඔහුගේ අගය කරන්නේ සාහිත්‍ය ජීවිතයේදී ඔහු කිසිම දාක රාජකීය පඳුරු පාක්කුඩම් වලට කොන්ද නොනැමු තම සමාජයේ යහපත උදෙසා පමණක් Tamanගේ පෑන මෙහෙවූ ඊටාම අදීන කලාකරුවෙක් නිසාමයි. චුලයි මේ ආර්දනය මගෙන් ඔබට අපේ මතක උද්‍යානයේ පුරාවටම සැරිසරන්න. ඔබට හැංගෙනදී අපිට කියන්න. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. පූජ්‍ය දියකඩුවේ සෝමනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අද අපේ ප්‍රධාන කතානායකයා නැත්තම් කවියා ලේඛකයා තමරකීර්ති කළුබෝවිල නම් වූ ලේඛකයාගේ මේ නිර්මාණ පිළිබඳව කතා කරන්නට සූදානම් වෙන මේ මොහොතේ මේ ශ්‍රීපාලි රංගශාලාවේ සිටින සියලු දෙනාගේම මම පොදුවේ නිල තනතුරු වග වාසගම් නොතකා පොදුවේ සහෘදයින් හැටියට අවසර ඉල්ලනවා මේ කටයුත්තට. අද මං හිතන්නේ මට හොඳ දවසක්. මොකද වෙනදාට සාමාන්‍යයෙන් මෙහෙම දේශන කරන්න ගියාම මම දේශනය කරනකොට හුඟක් වෙලාවට ශාලාවේ ඉන්න අයට තේ හම්බ වෙනවා. මම දේශනය කරලා ඉවරනකොට මට තේ එක නැහැ. හැබැයි අද ඔබට තේ නැහැ. මට තේ එක හම්බුණා. ඒක නිසා මං හිතන්නේ අද මං ඔබට වඩා යම් ප්‍රමාණයකට වාසනාවන්තයි කියලා. අපි අපේ කාර්යය ආරම්භ කරමු. පසුගිය කාලය පුරාම රාජ්‍ය සේවයේ විවිධ නිලධාරී කණ්ඩායම් ඇසුරෙහි මම කරපු එක්තරා කාර්යයක් තිබුණා. ඒ තමයි කන්තෝරු කාර්යයන්ගේ කවිය කියලා පොඩි වැඩසටහනක් කරහා රාජ්‍ය සේවකයන්ට නිර්මාණකරණය පිළිබඳව උනන්දුවක් ඇති කරන්නට උත්සාහ දැරීම. ඊට මෑතක අපි හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කරා, විශ්‍රාම බැටුප් දෙපාර්තමේන්තුවේ සිද්ධ කරා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කළා. මේකදී මම උත්සාහ දරුවේ හුඟක් වෙලාවට රජයේ සේවය තුළ සිටිනා වූ නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ විවිධ නිර්මාණ කවි කෙටි කතා විශේෂයෙන්ම කවිය තමයි අපි තෝරාගත්තේ උදාහරණ සැපීමට සහ වින්දනය සඳහා භාවිතා කිරීමේ පහසුව අනුව මේවා තෝරගෙන අපි උත්සාහ දරුවේ රාජ්‍ය සේවය තුළ ඉන්නා වූ නිර්මාණකරුවන් හඳුන්වා දීමත් නව නිර්මාණකරුවන් උනන්දු කරවීමත් අඩුම තරමේ කිසි දෙයක්ම බැරනම් රාජ්‍ය සේවය තුළ ඉන්නා වූ අර ඒ ශ්‍රමිකයන් සියලු දෙනාට කිසියම් හරවත් වින්දනයක් ලබන්නට පුළුවන් පිරිසක් බවට පත් කිරීමටත් යම් උත්සාහයක් දරන්නේ. මේක මං හිතන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. මොකද වර්තමානයේ රාජ්‍ය සේවය තුල ඉන්න අතිවිශාල ජන සංඛ්‍යාව ලබන අවුරුද්ද වෙනකොට විශ්‍රාම ලබන්නා වූ සංඛ්‍යාව මං හිතන්නේ 22000කින් වැඩි වෙනවා. රජයේ විශ්‍රාම වැටුප් පිළිබඳ බර රජයට පැටවෙනවා. ඉතා දරුණු විදිහට විශ්‍රාම වැටුප් සඳහා බිලියන 1.2ක්ද කොහෙද වෙන් කරන්න දෙනවා රජයේ අයවැයෙන් ඉතා දැවැන්ත මුදලක්. එතනදී මේ රජයේ සේවකයා තමන්ගේ සේවය කරන අවුරුදු 30ක කාලය තුල අවම වශයෙන් නැත්නම් සමහරු 35ක් විතරනවා සමහරු 25ක් විතරනවා මේ සියලු කාලය තුල වඩා හොඳ සේවකෙක් රජයේ සේවකෙක් මිනිසුන් උදෙසා සේවය කරන පුද්ගලයෙක් හැටියට රජයේ සේවකෙක් කියලා කියපුවාම අපේ හුඟක් අය ගන්න ඒක ඇවිල්ලා මේ පවතින ආණ්ඩුව වලට නැත්නම් දේශපාලකයන්ට ගැතිකම් කරන දේශපාලකයන්ට කඩේ යන රස්සාවක් හැටියට. එහෙම නෙමෙයි මං කියන්නේ. රජයේ සේවය නැත්නම් අපි ජන කියලා කියන්නේ හැබැයි ජනතා සේවය. මෙන්න මේ ජනතා සේවයට කොහොමද කෙනෙක්ව යොමු කරන්නේ කියන එක පිළිබඳව හිතන්නට හොඳ කවුලුවක් විවර කරගන්නට අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අවස්ථාවක් සලසා ගත යුතු වෙනවා. ඉතින් එතනදී මං හිතන්නේ ඒකට එක්තරා ප්‍රවේශයක් තමයි රජයේ සේවකයන් නිර්මාණකරුවෝ හැටියට කරන මැදිහත් වීම. අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය
තමරකීර්ති කළුබෝයිල මහත්මයා විසින් රචිත කෘතීන් අතරින් මට පැවරලා තියෙන්නේ මතක උද්‍යානයේදී කාව්‍ය කෘතිය. ඔබ දන්නවා උද්‍යාන කියලා කිව්වහම බොහෝ උද්‍යාන තියෙනවා. දැන් මේකට අපි කියන්නේ මතක උද්‍යානය කියලා. ස්මරණයන් සැරිසරන ස්මරණයන් ජීවත් වෙන ස්මරණයන් සමග ජීවත් වන්නට අප පිවිසෙන උද්‍යානය. නැත්තම් කෙනෙකුගේ ජීවිතයේ එක්තරා කාල පරිච්ඡේදයක් පුරා ඔහු රැස් කරගත් මතක සටහන් පිළිබඳව නැවත හැරී බලන මොහොතක්. ඒ මතක සටහන් ඇසුරේ ඔහු විසින් කරනු ලැබූ නිර්මාණ පිළිබඳව අප නැවත සිතා බැලීමක් තමයි මෙතනදී කරන්නේ. ඒ උද්‍යානය ප්‍රසන්න ගහවැලින් මලින් සුපුෂ්පිත නම් උද්‍යානයේ සැරිසරන්නාට ලැබෙන ආස්වාදය ඊ타මාත්ම ප්‍රබෝධ ජනකයි. එහෙම නැතුව අර අපේ තියෙන සමහර උද්‍යාන වගේ කැලි කසලින් යාචකාදීන්ගෙන් එහෙම නැත්නම් සොරුන් මංකොල්ලකරුවන්ගෙන් පිරලා තියෙනවා නම් ඒ උද්‍යානයේ සැරිසරුම ඊ타මාත්ම ඛේද ජනකයි නැත්නම් අප්‍රසන්න ජනකයි නැත්නම් අප්‍රිය ජනකයි. ඒක නිසා මම හිතන්නේ මේ මතක උද්‍යානයේදී අපේ සැරිසරුම අපි බලාපොරොත්තු වෙන්නේ හැකිතරම් ප්‍රසන්න ආකාරයකට සිද්ධ කරන්න, කවියාට සාධාරණයක් ඉෂ්ට කරන්නට සහ ඒ ඇසුරින් ඔහු ජීවිතයේ දුටු ආකාරය පිළිබඳව කිසියම් විදිහක අපගේ අදහසක් ਵਿਚාරයක් ඉදිරිපත් කරන්නට. මම මේකට ප්‍රවේශයේ හැටියට ගන්නට කල්පනා කරේ මීට වසර ගණනාවකට පෙර 1950 ගණන් වල එක්තරා වෛද්‍ය ශිෂ්‍යයෙක් විසින් රචනා කරන ලද ප්‍රකට දින සටහනක එක්තරා කොටසක්. මේ දින සටහන මම තෝරගන්නේ මේක වෛද්‍ය ශිෂ්‍යයෙකු විසින් රචනා වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකු විසින් රචනා කරන ලද්දක් නිසා සහ එතුලින් මේ වෛද්‍යවරයාගේ දැක්ම පිළිබඳව කිසියම් අපිට අදහසක් ලබා ගන්නට පුළුවන් නිසා මම මේ කොටස ඔබට කොටසෙන් යම් ප්‍රමාණයක් කියවන්නම් මේ අවස්ථාවේදී. ඔහුගේ මාතෘකාව එකට යොදලා තියෙන සැන් පැබ්ලෝවර ලාදුරු ජනපදය. පසුදින ඉරිදාවක් විය. අපි අවදිව ජනපදයට යාමට සූදානම් වීමු. නමුත් එහි යන්නට වන්නේ ගංගාවෙනි. ඒ වැඩ කරන දිනයක් නොවුයෙන් අපට යාමට නොහැකි විය. ඒ නිසා අපි ජනපදයේ පරිපාලකවරිය හමු වීමට ගියෙමු. පිරිමි පෙනුමකින් යුත් මෙහෙණියක් වූ ඇය සෝර් ඇල්බර්ටෝ මෞතිමිය නමින් හැඳුන්වුවාය. පසුව පාපන්දු ක්‍රීඩා කළ අප දෙදෙනා පෙන්වූයේ දුර්වල ක්‍රීඩා විලාසයකි. මගේ ඇඳුම සුව වෙමින් තිබිනි. සඳුදා අපි ඇඳුම් වලින් හොඳ කොටසක් සෝදා හැරීමෙන් පසු ජනපදයේ රෝගීන්ගේ පරිශ්‍රයට ගියෙමු. කැලෑවේ Tamanටම ආවේනික කුඩා ගෙවල් සාදාගෙන නිදහසේ ජීවත් වන රෝගීන් 600ක් එහි සිටියෝය. ඔවුන් තෝරාගත් ඕනෑම වැඩක යෙදෙමින් තමන්ම රැකබලා ගනිමින් සංවිධානාත්මකව තමාගේම රිද්මයකට සහ ක්‍රමයකට සංවර්ධනය වෙමින් සිටියහ. නඩුකාරයෙක්, පොලිස්කාරයෙක් ආදී වශයෙන් එහි ග්‍රාමීය පාලනයක් විය. ගරු කටයුතු දොස්තර බ්‍රිසියානිගේ අනසක අනුව ජනපදයේ කණ්ඩායම් අතර ඇතිවන ආරවුල් මැඩ පවත්වමින් තුනී කරමින් ඔහු මුළු ජනපදයම හොඳින් සම්බන්ධීකරණය කළේය. දොස්තර බ්‍රිසියානි අඟහරුවාදා ඔහුගේ රෝගීන්ගේ ස්නායු පද්ධතීන් පරීක්ෂා කිරීමට යද්දී අපිද නැවත වරක් ඔහු සමග ජනපදයට ගියෙමු. ලාදුරු රෝගීන්ගේ ස්නායු තත්ත්වයන් පිළිබඳව රෝගීන් 400ක් මුල් කරගෙන ඔහු සවිස්තරාත්මක අධ්‍යයනයක් පිළියෙල කරමින් සිටියේය. ඒ ඊතා සිත් ගන්නා සුළු සිද්ධියක් විය. මක්නිසාදයත් මේ පළාතේ රෝගීන්ගේ ස්නායු පද්ධතිය ලාදුරු රෝගය ආක්‍රමණය කර තිබිනි. ඇත්ත වශයෙන්ම එක රෝගියෙකු හෝ මේ රෝග ලක්ෂණයක් පෙන්눔 කරනවා මා දුටුවේ නැත. බ්‍රිසියානි අපට පැවසුවේ දොස්තර සවුසා ලීමා මේ ලාදුරු ජනපදයේ ජීවත් වන ළමුන් අතර ස්නායු දුබලතාවන්ගේ මූලික ලක්ෂණ පෙන්눔 කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන බවය. මේ සටහන ලියන්නේ ලෝකේ හිටපු විශිෂ්ට විප්ලවවාදියෙක් තමන්ගේ ජීවිතයේ තරුණ අවදියේම මරා දමනු ලැබූ පුද්ගලයෙක්. ඔහු අර්නස්ටෝ චේ ගුවෙරා. ඔහු තමන්ගේ ජීවිතයේ තරුණ කාලෙදීම ලතින් ඇමරිකාව පුරා සංචාරයකට පිටත් වෙනවා ඇල්බර්ටෝ ග්‍රනාඩෝස් කියන තමන්ගේ මිත්‍රයාත් එක්ක. ඔවුන් ගමන් කරන යතුරු පැදියකින් ඊටම අබලන් යතුරු පැදියක මේ මිතුරාත් චේ ගුවෙරා තමන්ගේ බඩු මල්ල බැඳගෙන ලතින් ඇමරිකාව පුරා ගමනක් පටන් ගන්නවා. මේ ගමන චේ ගුවෙරාගේ ජීවිතය වෙනස් කරනවා. චේ ගුවෙරා කියන අනුරාගී තරුණයා, යෞවනයා, චමත්කාරය, සුන්දරත්වයේ පසුපස හඹා ගිය තරුණයා මානව දයාවෙන් පිරිපුන් මිනිසෙක් බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ ගමන හරහා. ඒ තීරණාත්මක වැඩ කොටසක් කරන තැනක් තමයි මේ ලීමාහි ලාදුරු ජනපදය. ලාදුරු ජනපදයට ගිහිල්ලා ඕ කියන ඔහුගේ දිනසටහන ලෙක් තැනක ලාදුරු ජනපදයෙන් අපි පිටත් වෙනකොට රෝගීන් අපිට සමුදුන්නේ කඳුළු බර දෙනෙතින්. ඊට හේතුව තමයි අපි ලාදුරු රෝගීන්ට අත්වැසුම් තොරව අත දුන්න හින්දා. ඒ තරම් හෘදයාංගම බවකින් තමන්ව පෙළන ඒ කාලේ තිබිච්ච මාරාන්තික රෝගය දරාගෙන එහි බර කරට අරගෙන ඒ අනතුරින් නොසැලී මේ වෛද්‍ය සිසුවා තමන්ට දැක් වූ කරුණාව පිළිබඳ රෝගීන් කෘතගුණ දක්වන්නේ ඔවුන්ට ලාදුරු ජනපදයේ ඉඳලා පහළට ගඟ දිගේ ගමන් කරන්නට බෝට්ටුවක් හදලා දීලා. මේ තමයි චේ ගුවෙරාගේ ආරම්භය. මම මේක ඔබට උදාහරණයක් ගත්තේ මේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නන්ට කලාව, සාහිත්‍ය, මානව දයාව කියන ඒවා ඈත නෙමෙයි කියලා පෙන්වන්න. මීට ඕන තරම් උදාහරණ අපිට තව සපයන්නට පුළුවන්. මම ඔබට තව උදාහරණයක් ලංකාවෙන් කිව්වොත්
ලංකාවෙත් ඒ වගේම 60 දශකයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් රුසියාවේ ලුම්බා සරසවියට යනවා. මේ සරසවියේ මේ වෛද්‍ය ශිෂ්‍යයා එක්තරා දවසක ලුම්බා සරසවියේ තමන්ගේ සහෝදර සිසුසිසුයන්ගේ සාදයකට සම්බන්ධ වෙලා ඉන්නකොට රුසියානු විවිධ ලෝකේ විවිධ රටවල් වලින් ලුම්බා සරසවියට පැමිණ ලෝකේ මං හිතන්නේ වැඩිම ජාතීන් සංඛ්‍යාවක් එකට අධ්‍යාපනය ලබන සරසවිය ලුම්බා සරසවිය. අද ඒකට කියන්නේ රුසියානු මිත්‍රත්ව සරසවිය කියලා සෝවියට් දේශයේ බිඳ වැටීමත් එක්ක මේ සරසවියේ ඉන්න තරුණ තරුණියන් එකිනෙකා වැළඳගෙන ඔවුන්ගේ සම්ප්‍රදායික රුසියානු නැටුම් විවිධ ජනවර්ගයන්ට ආවේනික නැටුම් වලින් විනෝද වෙමින් ඉන්නකොට මේ ලංකාවෙන් ගියපු තරුණයා පසෙකට වී කම්මුල්ට අත තියාගෙන බලාගෙන ඉන්නවා. එක්තරා අවස්ථාවක රුසියානු තරුණියක් ඇවිල්ලා අහනවා ඇයි උඹ නටන්නේ නැත්තේ? උඹ නටන්න දන්නේ නැද්ද කියලා. මේ තරුණයාකට උත්තරයක් දෙනවා. හැබැයි ඒ උත්තරේ දෙන්නේ ඔහු කවියෙන් ඔය උත්තරේ තරුණියට දෙන්නේ. ඔහු ලියපු කවියේ අර්ථය මම කියන්නම්. කවියේ පෙළ අද හරි අමාරුයි හොයාගන්නට. ඔහු කියනවා උඹලා නටනවා ඇත්ත තමයි. උඹලා අද නටන්නේ උඹලට ලෙනින් හදලා දීපු රංගමඩලේ. උඹලට නටන්න රංගමඩලක් තියෙනවා. උඹලට කන්න ටික තියෙනවා. උඹලට අඳින්න ටික තියෙනවා. උඹලට යන්න එන්න වාහන තියෙනවා. උඹලට අධ්‍යාපනයේ සෞඛ්‍ය නොමිලේ හම්බ වෙනවා. ඒ නිසා උඹලා ඉන්නේ සුඛිත මුදිත වෙච්ච රටක. උඹලට නටන්නට පුළුවන්. උඹලගේ රංගමඩල සම්පූර්ණ වෙලා ඉවරයි. නමුත් මට නටන්න රංගමඩලක් නැහැ. මම මගේ රටට ගිහිල්ලා මගේ රටේ ඒ රංගමඩල හදලා ඇවිල්ලා යම් කිසි දවසක උඹත් එක්ක මේ තොපොල් නැටුම නටන්න ආපහු රුසියාවට එනවා. ඔහු තමයි 1989 දී ඝාතනයට ලක් වූ රෝහණ විජේවීර. ඊට අමතරව අපි මේ වෛද්‍යවරුන් ගැන කතා කරොත් රිචඩ් එල් ස්පිටල් වගේ චරිතයක්. විදේශික වෛද්‍යවරයෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආදිවාසීන් පිළිබඳ අනර්ගතම රචනා ලියපු කිහිප දෙනා අතරින් එක්කෙනෙක් බවට පත් වෙන්නේ රිචඩ් එල් ස්පිටල්. ඔහු ඉතා අගනා නවකතාවන් දෙකක් රචනා කරනවා සුදු වැද්දා සහ සුදු ගෝනා කියලා. ඊට අමතරව මැකී ගිය දඩවන් ඇතුළු විවිධ පර්යේෂණ ග්‍රන්ථ ලංකාවේ ආදිවාසීන් පිළිබඳව සිදු කරනවා. මම මේ සියල්ලම කියන්නේ වෛද්‍යවරුන්ට මේවා අකැප දේවල් නෙමෙයි කියන්නේ. ඉතින් මෙන්න මේ පසුබිම මත ඉඳගෙන මම හිතනවා අපිට කිසියම් ප්‍රවේශයක් ගන්නට පුළුවන් මේ මතක උද්‍යානයේට. මොකද රෝහල සහ වෛද්‍යවරයා සහ රෝගියා ඒ වගේම කාර්ය මණ්ඩලය මේ සියල්ලම අපිට නිතර ගැටෙන දේවල්. අපි නිතර හමු වෙන දේවල්. මහගමසේකර තමන්ගේ නොමියමි කෘතිය රචනා කරන්නේ රෝහලේ ඉන්නකොට. ඔහු රෝහලේ ඉන්නකොට එක්සයිස් පොතක් කොට්ටයට තියාගෙන ලෙඩ්ඩු බලන වෙලාව පහුණාම හිමීට ලියපු කවි ලැජ්ජාවෙන් වගේ තමන්ගේ මිත්‍රයන්ට ලෙඩ්ඩු බලන්න ආපු වෙලාවට පෙන්නුවා. ඒක තමයි පසු කාලයක නොමියමි කෘතිය හැටියට එන්නේ. නොමියමි කෘතියේදී ඔහු විටින් විට රෝහලේ ජීවිතය ඉතා අපූර්වට විග්‍රහ කරන්නට උත්සාහ දරනවා. සමහර වෙලාවට ඔහු ලියනවා හරි අපූර්වට රෝහලේ ජීවිතය අපිට හිතා ගන්නට බැරි තරම් ප්‍රබුද්ධ මනසකින් සහ කාව්‍යමය හරයකින්. ඒ කියවනකොට අපිට එක්තරා විදියක රෝගියෙක් රෝහල දකින විදිය අපිට දකින්නට හම්බ වෙනවා. ඔහු ලියනවා ડોක්ටර් මොකද්ද මගේ අසනීපේ? එකක් නෙවෙයි 3 4ක් 7ක් 8ක්. යුරිත්‍රයිටිස්, පෙරිමනයිටිස්, කොරොනරි ත්‍රොම්බොසිස්, හයිපර්හයිඩ්‍රොසිස්. මේ ආදි වශයෙන් ඔහු රෝග ලක්ෂණ ගණනාවක් ලියනවා. බුදුන් මේ මයිකල් මිසි මට බයයි කවුරු හරි එන්න මගේ ඇඳ ළඟට ඉක්මනට මට තිබහයි වතුර ටිකක් අරන් එන්න. දැන් මේ තමයි රෝගියාගේ පැත්ත. රෝගියා රෝහලට ගිය වෙලාව ඉඳලා බලන්නේ කොයි මොහොතේද මම මේ ඇඳෙන් බහැලා දුවන්නේ කියලා. ඒ වගේම රෝහලක කාර්ය මණ්ඩලය හැමවිටම උත්සාහ කරන්නේ රෝගියාට ඇඳෙන් බහැලා දුවන්න නෙමෙයි ඇඳෙන් බහැලා යන්න පුළුවන් විදිහට වාතාවරණය හදන්න කියලා. ඉතින් මෙන්න මේ වෘත්තියේ නියැලෙන විවිධ කාර්ය මණ්ඩලයන් අතරින් වෛද්‍ය වෘත්තිය තෝරාගත්තු නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයන් ගැන තමයි දැන් අපි කතා කරන්නට පෙළඹෙන්නේ. හැබැයි මේක වෙනසක් තියෙනවා. දැන් මේ කෘතියට නම තියලා තියෙන්නේ මතක උද්‍යානයේදී. මේ මතක උද්‍යානයේදී කියන කෘතිය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඉන් එක් කොටසක් වෙන් වෙන්නේ තමර කල්බෝයිලයන් වෙන් කරලා තියෙනවා ඒක Tamanගේ පියා වෙනුවෙන්. පියා පිළිබඳ මතක. අද පියා මෙතනට ආවා. ඔහු කිව්වා දැන් මේ සාකච්ඡාවේදී Tamanට කොහොමද කවියට ආభాෂය ලැබුණේ කියලා. ඔහු කියනවා මගේ පියා කුඩා කල කියපු කවිය අහගෙන ඉඳලා ඒ කවියෙන් මට ආభాෂය ලැබුණා කියලා. ඒ තා වැදගත් කතාවක්. මොකද පරම්පරාවෙන් පරම්පරාවට යන ඥාන සම්භාරයක් තියෙනවා. මේ ඥාන සම්භාරය හරියට ලැබුණොත් ඊළඟ පරම්පරාවට කිසියම් උත්තේජනයක් එයින් ලැබෙනවා. තමර කළුබෝයිල කවියා කියන්නේ අන්න ඒකයි මම ඉගෙන ගත්තේ නැත්තම් මට උත්තේජනය සැපුවේ මගේ තාත්තා කියලා. ඒට ප්‍රණාමයක් හැටියට ඔහු තාත්තාගේ කවි මෙතනට ඇතුළත් කරනවා. තාත්තා කෙනෙක් කොහොමද අපිට බලපාන්නේ? තාත්තා කෙනෙක් බලපාන හැටි කියනකොට මට හොඳ කවියක් මතක් වෙනවා. මං හිතන්නේ මේක මෙතනට හරීම අදාළයි. අපි මේ කවිය ඉදිරිපත් කළ යුතුයි කියලා මම හිතනවා. ලංකාවේ ප්‍රකට රාජ්‍ය සේවකයෙක් තමන්ගේ තාත්තා පිළිබඳව කවියක් ලියනවා. ඒ කවියත් මං හිතන්නේ මේ තමර කළුබෝයිල කවියෙක් බවට පත්වීමත් පිළිබඳව එක්තරා සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තමයි අර මං කියන්නේ හරියට වටහා ගන්න කොහොමද තාත්තා කෙනෙක්
බලපාන්නේ කියලා. මම ඒ කවිය ඔබට කියන්නම්. එතකොට ඔබට තේරෙවි මම වචන 1000කින් කියන්න හදන දේ මේ කවිය අයිතා කෙටියෙන් කියලා තියෙනව නේද කියලා. ඔහු කියන්නේ තාත්තයි පුතයි. මට හිටිය තාත්තෙක් තිබුණ අදහස් වෙනස්. මා දහම් පාසලේ සංග්‍රහ කලාපයට ලියනු දැක රචනයක්. වැඩිහිටියන්ට කීකරු වීම යනු. එයමයි ඇසූ සඳ නැගූ මහ සිනාවෙන් මහද සංසල කෙරු තාත්තෙකි හිටියේ මට. ගැමුණු කුමරුන් එදා පිය රජුට කීකරුව හිටියනම් දැයට බුදු සමයටද කුමක් සිදුවනු ඇතිද? හැදේවිද රුවන්වැලි මහසෑය, මිරිසවැටි චෛත්‍ය, ලෝහ මහ ප්‍රාසාදේ කියා හද සසල කළ තාත්තෙකි හිටියේ මට. සුදෝවුන් රජතුමා තනාමා ලිගතුණක් රජ සැපම වළඳමින් සිටින ලෙස අයදියත් හිටියාද බෝසතුන් කීකරුව ඒ බසට. හිටියනම් කීකරුව කෝ අපට බුදුදහම කියා සිත අවදි කළ තාත්තෙකි මට සිටියේ. අකීකරු පුත්‍රයෝ ලොව තනති යනමෙන් ලියන්නේ රචනාව කීය මගේ තාත්තා. හිටියේ මට තාත්තෙක් තිබුණ අදහස් වෙනස් අරුමයක් නොවේ ඉතින් මගේත් අදහස් වෙනස්. මේ කෘතියේ නම හැන්දෑයාමේ මේක රචනා කරේ ලංකාවේ ඉන්න කීර්තිමත් ඉතිහාසඥයෙක්. ඔහු කොළඹ ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ. සිරිනිමල් ලද්දුසිංහ කවිය කියන දේ හරි වැදගත් දෙයක් තියෙනවා. මගේ තාත්තා කියලා කියන්නේ මට සම්ප්‍රදාය පස්සෙම යන්න උගන්වපු තාත්තා කෙනෙක් නෙමෙයි. දුටුගැමුණු රජුරෝ තාත්තා කියපු දේ අහගෙන කීකරුව හිටියානම් රටක් දෙයක් සමයක් ඉතුරු වෙයිද කියලා හිතන්න මට පුරුදු කළේ මගේ තාත්තා. ඒ චින්තනය බාර ගැනීම කියලා කියන්නේ අකීකරු වීම නෙමෙයි. වෙනස් විදියට හිතන්නට මට පුරුදු කළ තාත්තෙක් හිටියා කියලා ලක්දුසිංහ කියනකොට අපේ කවියා තමන්ගේ තාත්තා තමන්ට කවියට ආభాෂය සැපයුවා කියලා කියනවා. ඒ තාත්තගේ ආభాෂයත් ඒ වගේම තමයි 60 දශකයේ කොළඹ යුගයේ කවිය පිළිබඳ විශාල සංවාදයන්, විශාල උනන්දුවක්, විශාල ආලෝලනයක් පැවති අවධියක සිව්පද කවිය තමන්ගේ මාධ්‍ය කරගත්තු කවියෙක් හැටියට කළුබෝයිලයන්ගේ තාත්තා හරි අපූර්ව කවි රචනා කරනවා. ඔහුගේ කවි තුලින් අපිට වහනේ වෙන්නේ එකල ජීවිතයේ සුවඳ. එකල ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු පිළිබඳව තියෙන විචාරාත්මක දැක්ම. ඒ වගේම වෙනස් විදියට හිතන්නට පුළුවන් කමක් තියෙන මිනිසෙකුගේ මැදිහත් වීම. ඔහු ලියනවා හරි අපූර්ව කවි ටිකක් ග්‍රහාපලය කියලා. පිරිත් කියති දන් දෙවවති හිමිහි බොදු මිනිස් සුද බයින් වෙවුලති පඳුරු සැදු. බතින් මලින් දෙවියන් ළඟ අයද යදු නොඑක් දේ අසන්නට ඇති බියකි පොදු. ග්‍රහයන් 8 දෙනෙකු එක තැන වන්දාක ඇති කර හදවතෙහි බිය නොනැසෙන ශෝක. අනුවන කමෙහි ගතහොත් අප ලෙට ඒක වෙනසක් කළ හැකිද ලොව සිදුවන දෙයක. 1962 දී මිත්‍යා මතයන්ට එරෙහිව කිසියම් ප්‍රබල අදහසක් මතු කරන්නට තමර කළුබෝයිල කවියාගේ තාත්තට දැක්මක් තියෙනවා. ගිය සතියේ මගේ නිවසට ආපු තරුණයන් තිදෙනෙක් මට හරි අපූර්ව කතාවක් කිව්වා. ඔවුන් තමන්ගේ ගමේ දිගු කාලයක් සේවය කරපු පෞල් සෞඛ්‍ය සේවිකාවකට ඇගේ අවුරුදු 23